සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් මේ සුපින්බර අරුණෝදයේම සුන්දර දහම් පදයක් ශ්‍රවණය කරන්නට පින්වතුන්ලා හැමෝම සූදානම් වෙන්නේ. පින්වතුනේ, මේ ජීවිතය කියන එක සුන්දර වෙනකල් බලාගෙන ඉන්න හොඳ නෑ. මේ ජීවිතය අපි සුන්දර කරගත යුතුයි. ජීවිතේ ඉබේ සුන්දර වෙන්නේ නෑ. ජීවිතය සුන්දර කර ගැනීම අප විසින් උනන්දු වී කළ යුතුයි. ජීවිතයට සුන්දරත්වයක් උපදවා ගන්න මහන්සි ගන්නකොට මේ සමාජයේ හරියට බාධා තියෙනවා. වැරදි මත, වැරදි අදහස්. ජීවිතේ සුන්දර වීම පිණිස හිතන්න ඕන දේවල් සම්බන්ධයෙන් මේ සමාජයේ තියෙන මතයක් තමයි ඕවා හිතන්ට හොඳ නෑ. ඕවා හිතුවොත් ජීවිතේ කාලකන්නි වෙනවා. ඕවා හිතුවොත් ජීවිතේ වෙනසෙනවා කියලා හිතන හිතුවිලි තියෙනවා. සමාජයේ විද්වත්ය උගත්ය කියලා කියන අයත් ඇතැම් වෙලාවට ඒ සම්බන්ධයෙන් එහෙම ආකල්ප දරනවා. හිතන්ට හොඳ නැති හිතුවිලි, හිතන්ට හොඳ නැති කාරණා කියලා වෙන් කරපු කරුණු. ජීවිතේ සුන්දර වීම පිණිස හිතිය යුතුම ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ සමාජයේ තියෙන මතයක් ඕවා හිතන්ට හොඳ නෑ කියලා. මා අද කල්පනා කළේ අරුණෝදයේම ඔබට ඒ ගැන කියලා දෙන්න. මේ සමාජයේ විසින් හිතන්ට හොඳ නෑ කියලා බැහැර කළ ඒත් ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නිතර නිතර හිතිය යුතුමයි කියලා වදාළ කාරණා. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ මීට වර්ෂ 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් චන්ද්‍රා පියසිංහ මහත්මියට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් යුක්තව නොම්බර 77න් 1 බටලන්ද හෙය්යන්තුඩුව කියන ලිපිනේ පදිංචි පින්වත් උපාලි පියසිංහ ස්වාමි පුරුෂයාත් මනෝජා ප්‍රියන්ති උභය සම්පත් කුමාර සහ සමන් උභය කුමාර කියන ඒ දූ දරුවන් ඉතින් තමන්ගේ මියගිය ඥාතිවරියට මෑණියන්ට පින් අනුමෝදනා පිණිසත් ඒ වගේම තමන්ගේ පවුලේ මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදනා පිණිසයි අද ධර්ම දාණය ඒ සුපින්වතුන්ලා සිද්ධ කරන්නේ. පින්වතුනේ, අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අංගුත්තර නිකායේ ඨාන කියන සූත්‍ර දේශනාවේදී අපිට මෙහෙම අවවාදයක් කළා. පංචමානී භික්කවේ ඨානානි අබින්හං පච්චවෙක්ඛී තබ්බානි ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා. මහණෙනි,
යම් ස්ත්‍රියාවක් විසින් වේවා, යම් පුරුෂයෙක් විසින් වේවා, යම් ගිහියෙකු විසින් වේවා, යම් පැවිද්දෙකු විසින් වේවා. එතකොට බලන්න, එතන හැමෝම අයිති. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝම අබින්හං පච්චවෙක්කිතබ්බානි, නිතර නිතර මෙනෙහි කළ යුතුම කාරණා 5කි. එහෙම වදාළේ කවුද? සියල්ල දන්නා, සියල්ල දක්නා, මහා කාරුණික, මේ ජීවිතයට සැනසීම, ශාන්තිය පිණිස සද්ධර්මයේ දේශනා කළ ලෞතුරා බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේ ගැන වදාළේ නිතර නිතර සිහි කළ යුතුමයි කියලා. ඒ මොනවද ඒ කාරණා? ජරා ධම්මොම්හි ජරං අනතීතෝ, මා වයසට යන කෙනෙක් මී, වයසට යාමින් නිදහස් වී නැත්තේ යමා. වයසට යන ස්වභාවයෙන් මං නිදහස් වෙලා නැහැ. එය ස්ත්‍රියක් විසිනුත්, පුරුෂයෙකු විසිනුත්, ගිහියෙක් විසිනුත්, පැවිද්දෙකු විසිනුත් නිතර නිතර සිහි කළ යුතු පළවෙනි කරුණයි. නාකි වෙනවා කියලා නිතර හිතන්න කිව්වා. මේ සමාජයේ විද්වත්වය කියලා කියාගන්න, ඇතැම් වෙලාවට උගත්ය කියලා කියාගන්න ගිහි පැවිදි ඈයෝ කියනවා ඇහෙනවා. තරුණ තරුණියෝ හිතනවා නම් නාකි වෙනවා කියලා. ඒක ඍණාත්මක චින්තනය. ඒව හිතන්න හොඳ නෑ. ජීවිතය අසුන්දර වෙනවා. මේ තරුණ ලස්සන කාලේ මොකට නාකි වෙනවා කියලා හිතනවද? එහෙම කියන අය ගැන අපිට අහන්න ලැබෙනවා. පින්වතුන්ලාටත් ඕවා දකින්න ලැබිලා ඇති ඕන තරම්. එතකොට ඒක ඒ අයයන්ගේ මතේ. නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළේ මොකද්ද? නිතර සිහි කරන්න කිව්වා තමන් නාකි වෙන බව. ඊළඟට නිතර සිහි කරන්න කිව්වා ව්‍යාධි ධම්මොම්හි ව්‍යාධින් අනතීතෝ, මං ලෙඩ වෙන කෙනෙක්, ලෙඩවීම උරුම කරගත්ත කෙනෙක් නිදහස් වෙලා නැහැ. නිතර සිහි කරන්න කිව්වා තුන්වෙනි කාරණේ මරණ ධම්මොම්හි මරණං අනතීතෝ, මං මරණයටපත් වෙන කෙනෙක්, මරණින් නිදහස් නැහැ. ඊළඟට නිතර හිතන්න කියපු කාරණාවක් මගේ ජීවිතේ මං යම් දෙයකට ප්‍රිය කරනවද, මං ආදරය කරනවද, මං ඇලුම් කරනවද, හැම දෙයක්ම අහිමි වෙනවා. නිතර හිතන්න කියප එකයි. මං ප්‍රිය කරන දේවල් පියේහි මේ මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්චවෙක්කිතබ්බං. මා ප්‍රිය කරන, මා මනාප දේවල් සියල්ලම වෙනස් වී යනවා, මට අහිමි වෙනවා. නිතර සිහි කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසාන කාරණේ නිතර සිහි කළ යුතු 5 වෙනි කරුණ, මේ ජීවිතයේ තුල මං යම් කර්ම කරනවා නම් ඒ කරන කර්ම යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා මට විපාක විඳවන්න සිද්ධ වෙනවා. හේතුව කම්මස්ස කෝම්හි, මම කර්මය ස්වකීය දේ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම දායාදෝ, කර්මය තමයි මගේ දෑවැද්ද. කම්ම යෝනි, කර්මය තමයි මගේ උපදින ස්ථානයේ තීරණය කරන දෙය. කම්ම බන්ධු, කර්මය තමයි ඥාතයා. කම්ම පටිසරණා, කර්මය තමයි පිළිසරණ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා, මං යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් දෙයක් කරනවා නම් කර්මයක් වශයෙන් තස්ස දායාදෝ භවිස්සාමීති, ඒක තමයි මගේ දෑවැද්ද. ඕක නිතර හිතන්න කිව්වා. එතකොට ජීවිතය ඇතුලේ නිතර නිතර සිහි කළ යුතු කරුණු විදිහට ලෞතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළේ ඕන ඔය කාරණා 5. නමුත් මේ සමාජය අපිට අහන්න ලැබෙනවා ඔව්වා සිහි කරන්න හොඳ නෑ කියලා. ඒ වුණාට තේරෙනවා නේද? සමාජයේ විසින් කොච්චර කිව්වත් මේවා හිතන්න හොඳ නෑ කියලා. සමාජයේ විසින් කොච්චර ආකල්ප ගොඩනැගුවත් මෙවුවා නම් හිතන්න හොඳ නැති කාරණා කියලා. මේ තමයි පිංගුතුනි ජීවිතයක් සුන්දර වීම පිණිස හිතිය යුතුම කරුණු. ඒකට හේතුව අපි ජීවිතේ සුන්දරත්වය කියලා රැවටෙන තැනක් තියෙනවා. රැවටෙන තැන නෙවෙයි සුන්දරත්වය.
ඒ රැවටෙන තැන සුන්දරත්වය හොයාගෙන සුන්දරත්වය හමු වේවි කියලා අපි යනවා. අපේ ජීවිත හැම එකක්ම ගත වෙන්නේ ඒ විදිහට. අපි අධ්‍යාපන කටයුතු වේවා, රැකී රක්ෂා ආදිය වේවා, විවාහ ආදිය වේවා, මේ හැමදේම කරන්නේ සුන්දරත්වයක් හොයාගෙන. අපි හොයනවා සුන්දරත්වය. අද ලැබෙයි, හෙට ලැබෙයි, ඉස්සරහට ලැබෙයි, පවුලක් වුණාම ලැබෙයි, දරුවා හම්බුනාම ලැබෙයි. අපි හොයනවා. හොයා ඉඳලා මරණ මංචකයට ගිහිල්ලා මැරිලා යනවා. සුන්දරත්වය හොයනවා. සුන්දරත්වය අද හෙට ලැබේවි කියලා අප පතනවා. අපි වෑයම් කරන්නේ සුන්දරත්වය අප තුළම උපදවා ගන්න. සුන්දරත්වයක් අප තුළම උපදවා ගන්නට වෑයම් කරන කෙනා හිතන හිතුවිලි තමයි මේ ඉන්න මේ හිතුවිලි. ඇයි වින්වතුනේ මේ ජීවිතය ඇතුලේ අපට එන ප්‍රශ්න අරුබුද කල්ැතුව අපට දැනුවත් කිරීම කරලා කල්ැතුව පණිවිඩ එවලා එන්නේ නැහැ. මේ තරුණකම කියන එකෙන් අපි ජීවිතේ සුන්දරත්වයක් හොයනවා. ඒ සුන්දරත්වයේ මුල් කරගෙන තමයි තාරුණ්‍ය වටා නොයෙක් දේ ගොඩ නැගින්නේ. තාරුණ්‍ය කියලා කිව්වට පස්සේ ඒක වටේ ගොඩාක් දේවල් ගොඩ නැගෙනවා. බලන්න වස්ත්‍ර ඔක්කොම ඉන්නේ තරුණ තරුණියන්ට. පාරේ යනකොට මේ ලස්සන ඇඳුම් ආයිත්තන් අලුත් විලාසිතා ඇඳගෙන ෆොටෝ ගහලා තියෙන්නේ මේ වයසක ආච්චි අම්මලාගේ සීයලාගේ නෙමෙයි. තරුණ කාන්තාවන්ගේ, තරුණ පුරුෂයන්ගේ. එතකොට ඒකට මුල් තැන දෙනවා. එතකොට මේ Tamanට තැනක් හදාගන්න කැමති දේශකයොත් ඒ තාරුණ්‍යයටම ලකුණු දීලා කතා කරනවා. ආපෝ මේ ලස්සන තරුණ කාලේ ඕවා හිතන්න යන්න එපා. ලස්සන තරුණ කාලේ ඕවා හිතලා නිකන් හිතේ අනවශ්‍ය හිතුවිලි ගොඩනගා ගන්න එපා. එහෙම අර තරුණ ප්‍රජාව අතරේ Tamanට තැනක් හදාගන්න තරුණ අයටම ලකුණු දීලා කතා කරනවා. නමුත් අපි කතා කළ යුත්තේ සත්‍යය. සත්‍ය තමයි තරුණකම සැනකින් අහිමි වෙන්න පුළුවන්. තරුණකම එක සැනකින් වෙනසී යන්න පුළුවන්. තරුණකමක ඇති ජවය එක සැනකින් අවසන් වෙන්න පුළුවන්. හදිසි අනතුරු වෙනවා ඔබ දැකලා නැද්ද? හදිසි අනතුරු ඉස්සරහා තරුණ තරුණියෝ අබල දුබල වෙනවා ඔබ දැකලා නැද්ද? තරුණ වයසීම ඇඳින් නැගිට ගන්න බැරි වෙලා අසරණ භාවයට පත් වෙනවා ඔබ දැකලා නැද්ද? තාරුණ්‍ය තුල සුන්දරත්වයක් තියෙනවා නම් ඒ තරුණ තරුණියෝ තුලත් සුන්දරත්වයක් තිබිය යුතුයි. නමුත් බලන්න ජීවිතයට සිද්ධ වෙන දේ. එතකොට ජීවිතයේ සුන්දරත්වය හොයාගෙන යන කෙනා හැමතිස්සෙම සත්‍ය තුල ඉන්න ඕන. ඇත්තම මෙනෙහි කරන්න ඕන. ඇත්තම හිත ඇතුලේ පවත්ව වාසය කරන්න ඕනේ. එතකොට පින්වතුනි අපි රැවටිලා නෑ. රැවටිච්ච කෙනෙකුට අපි හිතමු අපි කවුරු හරි කෙනෙකුව විශ්වාස කරනවා. විශ්වාසයෙන් යුක්තව එයා සම්බන්ධයෙන් බලවත් විශ්වාසයක් ගොඩනගාගෙන ජීවිතේ හදාගන්න මහන්සි ගන්නවා. එතකොට එයා විශ්වාසය කඩ කරනවා. අපි ගොඩාක් වැටෙන්නේ නැද්ද? අපි කියනවා එයා මගේ විශ්වාසය කඩ කළා. එයා චපල වුණා. අපි මෙහෙම කියනවා. අපි බලවත් වේදනාවට පත් වෙනවා. ඇයි? අපි එයා ගැන හිතාගෙන හිටියේ යම් විදිහකටද? එයා එහෙම නෑ. ඔන්න බොරුවක් තුල හිටපුවාම වෙන දේ. වංචාවක් තුල අසත්‍යයක් තුල හිටපුවාම වෙන්නේ ඕන ඕක. මේ ජීවිතේ සම්බන්ධයෙන් මුත් ගොඩාක් දිනෙක වෑයම් කරන්නේ අපිව බොරුවට ඇදලා දාන්න. අපිත් ආසා කරන්නේ මේ බොරුවක් අස්සේ ඉන. එහෙමනම් කවදාවත් අපිට මේ ජීවිතේ සුන්දරත්වයක් හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ සුන්දරත්වය හමු වෙනවා සත්‍ය හිතද්දී. මොකද ඇත්තම හිත වාසය කරනකොට අපි හිතමු අපි කෙනෙක්ව ගොඩාක් විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් යුක්තව එයා සම්බන්ධයෙන් අපි ආකල්පයකට එනවා. මෙයා මෙහෙම කෙනෙක්. මෙයා මේ වගේ ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මෙයාගේ අදහස් මෙහෙමයි. අපිට කාලයක් යනකොට ප්‍රකට වෙනවා එයා අපි හිතපු විදිහමයි. අපි හිතපු කෙනාමයි මේ ඉන්නේ. අපිට එහෙම තේරෙන්න ගන්නවා. එතකොට අපිට බලවත් සතුටක් හටගන්නේ නැද්ද? සතුට හට ගන්නවා. ඕන් ඔය වගේ මේ ජීවිතය කියන එක සම්බන්ධයෙන් මෙයාගේ ඇත්ත හිතන්න.
ඒ ඇත්ත තමයි හිතිය යුතුම කාරණා. ඔත්පල වීම, වෘද්ධ වීම ඉස්සරහා තමන් අසරණ වෙනවා. ඒ අසරණ වෙන ස්වභාවයෙන් තමන් නිදහස් නෑ කියලා දැන් හිතන්න පටන් ගත්තොත් අපි තරුණ කාලේ, ශක්ති සම්පන්න කාලේ ජීවිතයට පිළිසරණක් හදාගන්න වෑයම් කරයි. ඔත්පල වෙලා බැරි ගෙහෙන කාලෙක මට යහපතේ හැසිරෙන්න විදියක් නෑ කියලා එයා ඉක්මන් වෙනවා. ඊළඟට වෘද්ධ වෙච්චි කාලයක මේ ව්‍යාධියට පත්වෙච්චි කාලයක මට යහපතේ හැසිරෙන්න අවකාශය නැතුව යනවා. ඒ නිසා මම දැන් යහපතේ හැසිරෙන්න ඕන කියලා කැපවෙන්න කෙනෙක් මහන්සි ගන්නේ, ජීවිතේ සුන්දර කරගන්න කෙනෙක් මහන්සි ගන්නේ ඇත්ත සිහි කළොත්. නැත්තම් ලෙඩක් ඇවිල්ලා ලෙඩෙන් පහර කනකම් එයාට අමතකයි. මරණ මංචකයට ගිහිලා මේ ජීවිතේ අත්හැරලා දාලා යන්න කලින් පින්වතුනේ ජීවිතේ සුන්දර කරගන්න කෙනෙක් උත්සාහවත් වෙන්නේ එයා කල්ැතුව ඇත්ත සිහි කරොත්. එහෙම නැති කෙනාට අමතකයි තමන් මරණය කරා ඇදමින් ඉන්න බව. එයා ඊට පස්සේ ඔහේ ජීවත් වෙනවා. ඔහේ කාලය ගත කරනවා. කුසලුත් කරනවා, අකුසලුත් කරනවා. යහපතත් කරනවා, අයහපතත් කරනවා. ඔහේ ජීවිතේ ගත කරනවා. ඒ ඔහේ ජීවිතේ ගත කරන්න හේතුව මොකද්ද? තමන්ගේ ජීවිතේ කොයි දිහාවකට ඇදෙමින් තියනවාද කියන එක අමතකයි. සිහි වෙන්නේ ආන්ගේ දෝෂේ. ඒ නිසා නිතර සිහි කළ යුතු කරුණ මරණය කරා ඇදෙනවා කියන කාරණේ. ඒක නිරන්තරයෙන් සිහි කරනවා නම් මේ ජීවිතේ වේගවත්ව සුන්දර වෙනවා. ඔන්න තේරුම් ගන්න එහෙම. ජීවිතේට සැප වේගින් උනන්න පටන් ගන්නවා කෙනෙක් නිතර මරණය ගැන සිහි කරනවා නම්. ඒ පින්වතුනි මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙනවා කියන දැක්ම කෙනෙකුට තියෙනවනේ. ඒ යන්න කලින් තමන්ගේ ජීවිතේට පිළිසරණක් හදාගන්න ඕන කියන දැක්ම. ඇයි පිළිසරණක් හදාගත යුත්තේ? බාහිරින් අපි පිළිසරණක් කියලා හිතන එකම දෙයක්වත් අපිට පිළිසරණ නොවෙනා නිසා. බාහිරින් අපි හිතනවානේ අපිට ඥාති ඉන්නවා, අපිට පිළිසරණක් තියෙනවා. මං හොඳ රස්සාවක් කරනවා කියන්නේ මට පිළිසරණක් තියෙනවා. මට උපාධි තියෙනවා කියන්නේ මට පිළිසරණක් තියෙනවා. මගේ බැංකු පොතේ මෙච්චරක් තියෙනවා, ඉතින් මට පිළිසරණක් තියෙනවානේ. අපි ඔහොම හිතනවා. අපිට පිළිසරණ විදිහට ඒවා තමයි පේන්නේ. ලෝකයා විසිනුත් පෙන්වන්නේ ඒවා. දැන් අපි සමහරවිට මේ වෙළඳ දැන්වීම වගේ දකිනවා. ඔබේ ජීවිතේට හදිසි අනතුරක් වෙන්න පුළුවන්. ඔබට බරපතල ලෙඩක් හැදෙන්න පුළුවන්. ඒ ලෙඩක් හැදෙන්න පෙර, ජීවිතේට අනතුරක් වෙන්න පෙර, නිවාස දීපල හානියක් ඔබට සිද්ධ වෙන්න පෙර මේ රක්ෂණේ දාගන්න කියලා පෙන්නනවා. එතකොට මිනිස්සු තව තවත් මුලාවසරම යනවා. එහෙම නේද මේ ලෝකේ යන්නේ? මේ ලෝකේ යන ක්‍රමේ අපි හොඳට අඳුන ගන්න ඕන. ලෝකේ යන්නේ පින්වතුනි මුලාව පැත්තටමයි. අසුන්දරත්වයේ පැත්තටමයි. අභාග්‍ය පැත්තටමයි. යම් මුලාවක්, යම් අසුන්දරකමක්, යම් අභාග්‍යයක් ඇද්ද එය සංසාරයටමයි තියෙකක්. අපි උත්සාහවත් වෙන්න ඕන මේ මනුස්ස ජීවිතේ මේ ටික කාලේ ඒ දුක්ඛිත තත්ත්වයෙන්, ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් අපේ ජීවිතේ ගොඩ ගන්න පැත්තට නමා ගන්න. ගොඩ එන පැත්තට නැමෙනවා කියන එකත් අතිශය දුෂ්කර එකක්. අතිශය දුෂ්කර එකක්. එතෙන්ට නැමෙන්න පුළුවන් කෙනෙකුට මේ ජීවිතේ සම්බන්ධයෙන් මේ කියා දෙන විදිහට කල්පනා කරන්න පටන් ගත්තොත්, මම මරණයට පත් වෙන කෙනෙක්, ඒ මරණයට පත් වෙන ස්වභාවයේ ඉක්මවලා නැහැ කියලා නිතර සිහි කරන කෙනාට තේරෙන්න ගන්නවා මරණයට පත් වෙලා යනකොට මේ වටපිටාවේ තියෙන මම පිළිසරණක් කියලා හිතපු එකක්වත් මට පිළිසරණක් වෙන්නේ නැහැ. දීපල ධනය, ඥාති හිත මිත්‍රාදීන්, වත් පොහොසත්කම්
ලැබූ උපාධි යාන වාහන ඔක්කොම ටික මෙහි දාලා මිනිස්සු මෙරි මෙරි යනවා පේනවානේ ඇස් දෙකට. ආයේ බාහිර සාක්ෂි මොකටද? මිනිස්සු මැරිලා යනකොට ගෙවල් දොරවල් මෙහි තියලා යනවා පෙනෙද්දී මහා ධනය හම්බ කරගත්තු ධනවත්තු ඒ account මෙහෙම තියලා මැරිලා යද්දී මහා දීපලට හිමිකාරයෝ දීපල සම්පත් මෙහි තියෙද්දී මැරිලා යනකොට අපිට පේනවානේ මේක උරුමේ කියලා. මේක තමයි සිද්ධ වෙන දේ. ඒ හින්දා තමයි නිතර හිතන්න කිව්වේ පින්වතුනි, යම් දෙයකට මා ප්‍රිය කරනවාද, ප්‍රිය කරන හැම වස්තුවක්ම අත්හැරලා දාලා මට යන්න වෙනවා. අන්න සිහි කරන්න කිව්වා. මේ සිහි කරන්නේ සත්‍ය. එහෙම නැත්නම් මතක තියාගන්න මේ සිහි කළ යුතු පහ මොනවද? සිහි කළ යුතුම කාරණා. මේ කරුණු ගැන අපි අපේ හදවතේ තැම්පත් කරගන්න ඕනේ. මා මේ කියා දෙන කරුණු පහ, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ මේ කරුණු පහ ජීවිතේ සිහි කළ යුතුම කාරණා. බුදුරජාන් වහන්සේ වදාලා ඇයි මේ විදිහට කල්පනා කර ජීවිතයක් ගොඩනගා ගන්න මහන්සි ගත යුත්තේ? මේ කල්පනා රටාව ඇයි ජීවිතයකට එකතු කරගත යුත්තේ? කම්මස්සකෝමි, අපි අපේ ජීවිතේ දායාදේ බවට පත් කරගත්තේ, ස්වකීය දේ බවට පත් කරගත්තේ කර්මය නිසා. ස්වකීය කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ දේ. තමන්ගේ දේ බවට පත් වෙන්නේ මේ පරිබාහිර මොනවත් නෙවෙයි, කර්මය. තමන් චේතනා පහල කරලා හිතපු දේ කර්මයේ බවට පත් වෙනවා. ඒක තමයි තමන්ගේ දේ. තමන් චේතනා පහල කරලා කියපු වචන තමාගේ දේ බවට පත් වෙනවා. තමන් චේතනා පහල කරලා කරපු දේ තමන්ගේ දේ බවට පත් වෙනවා. ඒක තමයි යම් දවසක කම්ම දායාදා දෑවැද්ද බවට පත් වෙන්නේ. ඒක තමයි යම් දවසක උපදින තැන තීරණය කරන්නේ කම්ම යෝනි. ඒක තමයි යම් දවසක තමන්ගේ හිතවතා බවට පත් වෙන්නේ, තමන්ගේ සමීපතමයා බවට පත් වෙන්නේ, තමන් ළඟින්ම ඉන්න කෙනා බවට පත් වෙන්නේ තමන්ගේ කර්මය, කම්ම බන්ධු. තමන්ට පිහිට පිළිසරණ වෙන්නේ පින්වතුනි කර්මය, වෙන දෙයක් නෙවෙයි. යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. යං කර්මයක් සිදු කරනවා නම් යහපත් වූ හෝ අයහපත් වූ තස දායාදෝ භවිස්සති. ඒක දෑවැද්ද බවට පත් වෙනවා. ඉතින් මේ කරුණු පහ යම් කෙනෙක් සිහි කරනවා නම් ඒ සිහි කරන කෙනාට කියන්න පුළුවන් වචනයක් ප්‍රඥාවන්තයා. මේ කාරණා පහ කෙනෙක් සිහි කරනවා නම් එයා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක්, ඒ කෙනාට කියන්න පුළුවන් බය නැතුව ප්‍රඥාවන්තයෙක්. මේ ලෝකේ වෙන එකම විශේෂ ක්ෂේත්‍රයක්වත් ඉගෙන ගත්තට පින්වතුනි මේ ශාසන ව්‍යවහාරය තුළ ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. හැබැයි මේ කරුණු පහ කෙනෙක් හොඳට ජීවිතයට සම්බන්ධ කරගෙන ඉන්නවා නම් එපමණකින් ප්‍රඥාවන්තයෙක්. එපමණකින් ප්‍රඥාවන්තයෙක්. ඉතින් ප්‍රඥාවන්තයෙකුගේ ජීවිතේ සුන්දර නොවී තියෙයිද? ප්‍රඥාවන්තයෙකුගේ ජීවිතේ ඒකාන්ත වශයෙන් සුන්දරයි. එහෙම ප්‍රඥාවන්ත රජ කෙනෙක් හමු වෙනවා අපට මේ ඉතිහාසයේ විමසද්දී. ඔබ අසා තියෙන ඔහු ගැන ඇලෙක්සැන්ඩර් මහා අධිරාජයා. ඒ ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයා බොහොම බිහිසුණු යුද්ධයක් කළා. අධිරාජ්‍ය බලයක් පිහිටෙව්වා. එක දිගට දේශාන්තර අල්ලාගෙන ආවා. බලවත් වූ සේනාවක් ගොඩනගා ගත්තා. විශාල ප්‍රදේශයකට අයිතිකාරය වුණා. විශාල ධන සම්පත් තිබුණා. ඒ කාලේ ඔහු මේ පහ කල්පනා කළේ නෑ. තමන් වයසට යන බව, තමන් ලෙඩමින බව, තමන් මැරෙන බව, මේ ප්‍රියමනාප හැමදේ අත්හරින්න වෙන බව, ඒවා අත්හැර යද්දී කර්මය තමාගේ උරුමය වන බව ඔහු සිහි කළේ නෑ. ඔහුට හමු වෙනවා පංජාබ් වලදී භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ මේ ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයාගෙන් අහනවා, අධිරාජය, ඔබ
විශාල ප්‍රදේශයකට අධිපතියා. ඒ විශාල ප්‍රදේශයකට අධිපතියා වන ඔබට බඩගිනි දැනෙනවාද? ඔබ අධිරාජයෙක්, අපි සාමාන්‍ය අය. සාමාන්‍ය අපිට නම් බඩගිනි දැනෙනවා. ඔබ අධිරාජයෙක් නිසා ඔබ ගැන මා දැනගන්න කැමතියි. ඔබටත් බඩගිනි හැදෙනවාද? කිව්වා භික්ෂුව මටත් බඩගිනි හැදෙනවා. සාමාන්‍යයෙන් අපට බඩගිනි හැදුනහම අපි නම් යම් මේ පෝෂණීය ආහාරයක්, අපේ ශරීරයට සුදුසු විදිහේ ආහාරයක් අපි යම් බඳුනක බහාගෙන අනුභව කරනවා. ඔබ අධිරාජයෙක් නිසා මා දන්නේ නැහැ. ඔබ මේ දිනාගත් රාජ්‍ය තුල තියෙන සියලු දේ අනුභව කරනවාද? කිව්වා භික්ෂුව මාත් ඔබ වගේමයි. මමත් පෝෂ්‍ය දාහී ආහාරයක් ප්‍රණීත ලෙස සකස් කොට අනුභව කරනවා. මම සාමාන්‍ය කෙනෙක්, ඔබ අධිරාජ්‍යයෙක්. මට නිදිමත එනවා. මම ඔබ ගැන දැනගන්න කැමතියි. ඔබටත් නිදිමත එනවද? භික්ෂුව මටත් නිදිමත එනවා. අධිරාජය මට නිදිමත ආපුවම මං මගේ පුංචි යහනේ සැතපෙනවා. ඔබ අධිරාජයෙක් නිසා ඔබ නිදාගන්නේ තමන් දිනාගත්තු රාජ්‍ය පුරාම තමන්ගේ ශරීරයේ විහිදුවලාද? එතකොට කියනවා නෑ භික්ෂුව. මා නිදාගන්නෙත් ඔබසේම තනි යහනක. මේ අධිරාජ්‍ය පුරා අත්පා විහිදුවාගෙන නිදා ගැනීමක් මට ඇත්තේ නෑ කිව්වා. අන්න ඒ වෙලාවේ මේ භික්ෂුව කියලා දෙනවා අධිරාජය ඔබට පෙර ඔබේ పూర్ව රජවරු හිටියේ නැද්ද? ඔබේ පිය රජුගේ පිය රජු. එහෙම රාජ පරම්පරාවක් හිටියේ නැද්ද? ඒ රජවරු ධනය හම්බ කරේ නැද්ද? කෝ ඒ රජවරු කවුරුත් අද ඉන්නවද? ඒ රජවරු රාජකීය සම්පත් එක්ක සිට මේ සියල්ල අත්හැර දමා ගියේ යම්සේද? ඔබටත් යන්න වෙනවා නොවේද කියලා ඇහුවා. අන්න සිහි උපන්නා. එදා මේ භික්ෂුව ධර්මයේ කිව්වා. ඒ ධර්මයේ කියලා සම්පූර්ණයෙන්ම අර දික්විජය කරගෙන ආපු ගමන පංජාබ් වලදී නැවැත්තුවා ඇලෙක්සැන්ඩර් අධිරාජයා. යලි හැරුණා. යලි හැරිලා ඔහු තමන්ගේ මුල් දේශයට යමින් ඉද්දී 3 මාසයක් ඇතුළත ඔහු ලෙඩ වෙනවා. බලන්න සිහි කළත් නැතත් ඇත්ත එනවා. සිහි කළත් නැතත් ඇත්තට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහු අසාධ්‍ය වුණා. යම් හෝ තැනකදී ඔහු අසාධ්‍ය වී සිටිද්දී ඔහු කැමති වුණා තමන්ගේ අන්තිම කැමති පත්‍රය ලියන්න. ලියන අමාත්‍යවරයා ගෙන්නලා කියනවා මාගේ අන්තිම කැමති පත්‍රය නුඹ මෙසේ ලියා ගනින්. මා මිය ගිය පසු මාගේ මෘත ශරීරය බහාලන මිනි පෙට්ටියේ දෙපැත්තේ සිදුරු දෙකක් හදලා ඒ සිදුරු දෙකින් මගේ හිස් අත් දෙක වටේ ඉන්න ප්‍රජාවට පෙනෙන්න සලසන්න ඕන. මගේ මෘත ශරීරයේ මිනි පෙට්ටිය ඇතුලේ තිබුණාට හිස් අත් දෙක එළියට ඇවිල්ලා තියෙන්න ඕන. ඒ මගේ පළමු කැමැත්තයි. මාගේ දෙවන කැමැත්ත මා මිය ගිය පසු මගේ මෘත ශරීරය ආදාහන ස්ථානයේ දක්වා ඔසවාගෙන යා යුත්තේ මා ජයගත් විජිතේ සිටින දක්ෂම වෛද්‍යවරු විසිනි. ඒ දෙවෙනි කැමැත්ත. මාගේ තුන්වෙනි කැමැත්ත මාව ආදාහනය කරනේ භූමියට අරගෙන යන අතරේ ඒ මාර්ගයේ පුරාවටම මං හරිහම්බ කරගත්ත සියලු ධනය මේ පැමිණෙන ජනයාට පේන විදිහට අතුරා තැබිය යුතුයි. මේ ලියන්න කවදාවත් මේ විදිහේ අන්තිම කැමති පත්‍රයක් මේ අධිරාජයාගේ බලාපොරොත්තු නැහැ. විස්මයටපත් වුණා. ඔහු විමසනවා අධිරාජය මෙබඳු අන්තිම කැමති පත්‍රයක් සටහන් තබන්ට ඔබ කල්පනා කළේ මොකක් නිසාද? එතකොට අධිරාජයා කියනවා මාවැනි අධිරාජයෙක් මිය යන මොහොතට බොහෝ ජනකායක් එකතු වෙවි.
ඒ එකතු වෙන ජනකායට ඇත්ත තේරුම් ගන්නටයි මේ ටික කරන්නේ. ඒ ජනයා තේරුම් ගන්න ඕන මෙතරම් සුවිශාල මේ ප්‍රදේශයකට පාලන බලය දීපු මහා අධිරාජයා මහා සම්පත් භුක්ති විඳපු කෙනා මෙරිලා ගියේ හිස් අතින්. ඒක තේරෙන්න ඕන. මෙරිලා යනකොට ඔහු මොකවත් අරගෙන ගියේ නෑ. ඔහු මේ දිනාගත්ත භූමිය අරන් ගියේ නෑ. එකතු කරගත්ත සම්පත් අරන් ගියේ නෑ. හිටපු පිරිවර අරන් ගියේ නෑ. ඔහු ගියේ හිස් අතින්. ඒ හිස් අත් දෙක මේ ජනයාට පේන්න ඕනේ කිව්වා. නුවණ තියෙන මිනිස්සෙක් හිටියොත් ඔතන තේරුම් ගනි. අහෝ මෙබඳු කෙනෙකුත් හිස් අතින් නම් ගියේ මා ගැන කවර කතාද? ආන් ඒ උදෙසා. ඇයි මේ මෘත ශරීරය මේ බහලු පෙට්ටිය වෛද්‍යවරු විසින්ම ඔසවාගෙන යන්න ඕන කියලා පැනවීමක් කළේ? මේ එන මිනිස්සුන්ට තේරෙන්න ඕන මේ ජීවිතයට යම් දවසක් පැමිණෙනවා ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරු ටික එකතු වුණත් මේ ජීවිතේ බේරගන්න බැරි. කෝටි ගාණක් වෛද්‍යවරුන්ටවත් එකතු වෙලා අපිව බේරගන්න බැරි මොහොතක් බැරි දවසක් එනවා. ආන්න ඒක තේරෙන්න ඕන මේ මිනිසයාට. මේ මහා විජිතේ හිටපු දක්ෂම ශෛලී වෛද්‍යවරු ටිකටවත් ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයාව බේරගන්න බැරි වුණා. ඔහු මිය පරලෝ යනකම් වෛද්‍යවරුන්ට බලාගෙන ඉන්න සිද්ධ වුණා. එහෙනම් ඉතින් අපි ගැන කවර කතාද? ආන් එහෙම තේරෙන්න ඕන. ඒ උදෙසා තමයි වෛද්‍යවරුන්ට මිනි පෙට්ටිය ඔස්සන්න කිව්වේ. ඇයි මේ ඔක්කොම හරි හම්බ කරගත්ත ධනය පාරේ පේන්න අතුරන්න කිව්වේ? මිනිස්සු ධනෙට ආසයි. මිනිස්සු ධනෙ රැස් කරන්නේ Tamanට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. නමුත් මිනිස්සුන්ට තේරෙන්න ඕන මෙච්චර මහා ධනස්කන්ධයක් හරි හම්බ කරපු අධිරාජයා පවා ධනෙ මෙහෙ දාලා යන්න ගියා. ඔහු හම්බ කරපු ධනෙ අර පාරේ තිබ්බේ. ඔහු අරන් ගියේ නෑනේ. ඔහු ධනෙ දාලා යන්න ගියා. ආන් ඒක තේරෙන්න. ඒ නිසා වින්තුනේ මේ කරුණු අපි නිතර සිහි කරනවා නම් මේ කියපු කාරණා පහ ඒකාන්තයෙන් ප්‍රඥාවන්තයෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ලෝකේ අනිත් ප්‍රජාව අතරේ බබලන්නේම ප්‍රඥාවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට යථා සංඛාර දහනස්මින් උජ්ජි තස්මින් මහා පතේ. මේ මහා පාර අයිනේ කුණු මඩ පිරිච්චි මඩවලක් තියෙනවා. පදුමන් තත්ත ජායේත සුචි ගන්ධං මනෝරමං. ඒ මඩවලේ උනත් නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම හරි ලස්සනයි. හරි සුවඳයි. මඩ වලේ පිපුණත් නෙළුම නෙළුමමයි. නෙළුමින් මඩගඳ හමන්නේ නෙළුමින් හමන්නේ සුවඳයි. ආන් ඒ වගේ ඒවන් සංඛාර බුහතේසු අන්ධ බුහතේ පුතුජනේ. ඕන් ඔය වගේ මුලාවක් අස්සේ රිංගාගෙන ඉන්න ආසා කරන අන්ධ බාල පෘථග්ජනයෝ ඉන්න ලෝකෙක අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ ප්‍රජාව ඉක්මවා යනවා ප්‍රඥාවෙන් හරියට නෙළුම පිපුණා වගේ. ඒ කෙනා තමයි පින්වතුනි ජීවිතේ හැබෑවටම සුන්දරත්වයට පත් කරගන්නේ. ඒ සුන්දරත්වයට පත් කරගන්නා වැඩපිළිවෙල තුල මුළු ජීවිතේ මේ මනුස්ස ලෝකයේ ඇතුළේම සුන්දරත්වයට පත් කරගත්ත මුනිවරු කොච්චර හිටියද? කොච්චර රහතන් වහන්සේලා පහළ වුණාද? කොච්චර අරහත් උත්තමාවියෝ පහළ වුණාද? ඒකමයි සුන්දරත්වයේ කරා යන වැඩපිළිවෙල. ඊළඟට අපි ගත්තොත් එහෙම එක අවස්ථාවක අපේ මහා මුගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරනවා. ඒ දිව්‍ය ලෝකයේ පිංගුතුනේ තව්තිසාව. තව්තිසාව කියලා කියන්නේ මේ වෙනකොට ගොඩාක් මාර්ගඵලලාභීන් ඉන්න ලෝකයක්. ගෞතම සාසනය තුල පිළිවෙත් පුරලා ජීවිතේ ධර්මයේ තුල හික්මවා ගත්ත මාර්ගඵල පවා සාක්ෂාත් කරපු අය බොහෝමයක් මේ වෙනකොට තව්තිසාවේ ඉන්නවා. කොටින්ම තව්තිසාවේ අගරජ බවට පත් වෙලා සිටින
දෙදෙව් ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රයා පවා බුදුරජාන් වහන්සේගේ මගපලලාභී ශ්‍රාවකෙක්. ඒ නිසා එතකොට මේ තව්තිසාවේ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වැඩි. ඔය වැඩම කරනකොට පින්වතුනි විශාල මාලිගාවක්, විශාල ප්‍රාසාදයක්, විශාල දිව්‍ය විමානයක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය විමානේ සමීපයට වැඩියා. එතකොටම විමානයේ ඇතුලේ ඉඳලා අප්සරාවියෝ ටිකක් මුගලන් මහරහතන් වහන්සේ ළඟට ආවා. ඇවිදිලා වන්දනා කළා. වන්දනා කරාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා, "මේලා කවුද?" "අනේ ස්වාමීනි, මේ පේන මහා ප්‍රාසාදයේ සේවිකාවෝ අපි." "මේලා සේවිකාවෝ? මේලා සේවිකාවෝ නම් මේ ප්‍රාසාදයේ අයිතිකාරයකෝ?" "අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මනුස්ස ලෝකේ ඉඳලා මෙහි වැඩම කළේ කියලා දැනගත්ත ගමන් අපි ඔබ වහන්සේ ළඟට ආවේ ඒකයි." "ස්වාමීනි, මේ මහා ප්‍රාසාදයේ අයිතිකාරයා තාම මනුස්ස ලෝකේ." "ස්වාමීනි, ඔහුගේ නම නන්දිය. ඔහු තෙරුවන් සරණ ගියපු උපාසකෙක්. ඔහු දම්පැන් පූජා කරන කෙනෙක්. ඔහු ප්‍රඥාවන්ත කෙනෙක්. ඔහු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ උදෙසා මහා විහාර පූජාවක් කළා. ස්වාමීනි, ආන් ඒ මොහොතේ තමයි ඔහු වෙනුවෙන් මේ මහා විමානය මෙවුනේ." බලන්න, නන්දිය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ උපාසකෙක්. නන්දිය නිතර ජීවිතය ගැන ප්‍රඥාවෙන් කල්පනා කරපු කෙනෙක්. තමන්ගේ තරුණකම හැමදාම තියෙන්නේ නෑ. තමන් වයසට ගිහිල්ලා ඔත්පල වෙලා අසරණ වෙන තැනක් එනවා කියලා නිතර හිතපු කෙනෙක්. ඒ නිසා තරුණ කාලෙම ජීවිතේ හැබෑවටම සුන්දර කරන, සැපවත් කරන පින් කරගත්තා. නන්දිය නිතර හිතපු කාරණාවක් තමන් ලෙඩ වෙන බව. ලෙඩ වෙලා ඔත්පල වෙන්න කලින්, බැරි ගහෙන්න කලින්, එකතෙන් වෙන්න කලින් කරගන්න පිනක් කරගන්න ඕන, කරගන්න යහපතක් කරගන්න ඕන කියලා හිතලා ඔහු ජීවිතේ සුන්දර කරන පින් කුසල් රැස් කරගත්තා. නන්දිය නිතර හිතපු එකක් මරණය උරුම වෙනවා කියන කාරණේ. මරණයට පෙර සුගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මනා පින්දහම් රැස් කරගන්න ඕන කියලා නන්දිය නිතර හිතුවා. ඊළඟට නන්දිය දැනගෙන හිටියා නන්දියට ඒ ජීවිතය තුළ යම් ප්‍රිය මනාප දේවල් තිබ්බාද ඔය ඔක්කොම ටික අතහැරලා දාලා යන්න වෙනවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ. කොටින්ම අපි බලවත්සේ ආදරය කරන මේ අපේ ශරීර කූඩුව පවා අපිට මෙහි දාලා යන්න වෙනවා මරණය ඉස්සරහා. ඒක නිතර හිතුවා. ඊළඟට නන්දිය කල්පනා කරපු දෙයක්, තමන් යහපත රැස් කරගත්තොත් යහපත උරුම වෙනවා. තමන් අයහපත කරගත්තොත් අයහපත උරුම වීම නවත්තන්න බෑ. යා දිසං වපතේ බීජං, වපුරන දේ තාදිසං හරතේ පලන්. ඒ විදිහටම පැලවෙනවා. වපුරන්නේ කොහොමනම් තිත්ත දෙයක් පැලවෙනවා. වපුරන්නේ කරවිල නම් තිත්ත දෙයක් පැලවෙනවා. වපුරන්නේ මිදි බීජ නම් ප්‍රණීත දෙයක් හටගන්නවා. ආන් එහෙමයි තේරුම් ගත යුත්තේ. කල්යාණකාරී කල්යාණං, යහපත එකතු කළොත් යහපතම ලැබෙනු ඇති. පාපකාරීච පාපකං, පවිටු දේ ජීවිතයට රැස් කළොත් පවිටු ඵලයක්ම ලැබෙනු ඇති. එතකොට එහෙම හිතලා තමයි නන්දිය ගොඩාක් පින් කරගත්තේ. දැන් නන්දිය වෙනුවෙන් දිව්‍ය විමානයක් මැවිලා තව්තිසාවේ. අර අප්සරාවියෝ ටික මුගලන් මහරහතන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මනුස්ස ලෝකයට ගියාම අනේ නන්දිය උපාසකව මුණ ගැහෙන්න. මුණ ගැහිලා ඔහුට කියන්ට ඔබ වෙනුවෙන් දිව්‍ය විමානයක් මැවිලා දෙව්ලොව. එහි අප්සරාවියෝ ඔබ එනකන් බලාගෙන ඉන්නවා. මේ දෙව්ලොව කියලා කියන්නේ මනුස්ස ලෝකෙත් එක්ක සලකනකොට රන් කලයක් වගේ, මනුස්ස ලෝකේ මැටි කලේ වගේ. ඔය මැටි කලේ අත්හැරලා දාලා
ඉක්මනට මේ රන් කලයක් බඳු දෙව්ලොවට එන්න කිව්වා කියන එක අනේ ස්වාමීනි කියන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඔකට පිළිතුරක් දුන්නේ. උන්වහන්සේ එතනම චුත වුණා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? මිනිස්සෙක් මනුස්ස ලෝකයේ ඇතුලේ පින්දහම් රැස් කර කර ඉද්දීම යහපත රැස් කර කර ඉද්දීම ඔහු වෙනුවෙන් දිව්‍ය විමාන දෙව්ලොව පහළ වෙනවා කියන එකක් වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඈ මොග්ගල්ලාන ඔබ පුදුම කතාවක් නේ මගෙන් අහන්නේ. මොග්ගල්ලාන ඔබම ඇස් දෙකෙන් දැක්කා නොවේද? නන්දිය උපාසක වෙනුවෙන් මහා දිව්‍ය විමානයක් නැවී තිබෙන හැටි. නන්දිය උපාසක වෙනුවෙන් පරිවාර ජනයා එහි මේ වෙනකොටත් සැදී පැහැදී සිටිනා හැටි ඔබ දැක්කා නොවේද? මොග්ගල්ලානය එය මේ වගේ තේරුම් ගත යුතුයි. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරු රටක සේවා කටයුතු කරපු මිනිස්සෙක් සුවසේ සේවා කටයුතු සිදුකොට සාර්ථකව සේවා කටයුතු සිදුකොට හොඳ ධනයක් උපයාගෙන යලි මව් රට පැමිණෙන්නේය. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති යාගතං. එතකොට ඔහුගේ ඥාතීන් මිත්‍රයෝ හිතවතුන් ඒක දැනගෙන ආන්න අහවලා රට ගිහිල්ලා සරු වෙලා එනවාලු. එහෙම කියලා පිළිගන්න එකතු වෙනවා. දැන් රට ගියපු මිනිස්සෙක් එහෙ ගිහින් හොරකම් කරලා අහුවෙලා එහෙන් ගුටි කාලා මෙහෙ ආවොත් මෙහෙ කවුරුත් ඉන්නවද පිළිගන්න? කවුරුත් නැහැ. හොඳට රට ගියපු ගමන සාර්ථක කරගෙන ආවොත් ආන්නේ මිනිස්සයව පිළිගන්න පොලිමේ යනවා. දන්නේ නැති ඥාතීන් හටගෙන සමහරලාවට. අපිත් දුරින් ඥාතීන් වෙනවා කියාගෙන පිරිස හැදෙන්නේ නැද්ද? ඥාතීන් මිත්‍රයෝ හිතවතුන් ඔහුව පිළිගන්න පෙරටෙනවා. තතේව කත පුඤ්ඤම්පි. ඕන් ওই විදිහමයි ජීවිතය ගැන නුවණින් කල්පනා කොට පින් රැස් කරගත්ත කෙනෙක්. දානෙ දීලා පින් රැස් කරගත්ත කෙනෙක්. සීල්පද ආරක්ෂා කරලා පින් රැස් කරගත්ත කෙනෙක්. බණ භාවනා සිදු කරලා පින් රැස් කරගත්ත කෙනෙක්. සෑරජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනාමාන කර කර පින් රැස් කරගත්ත කෙනෙක්. තමන්ගේ ආදර මෑණියන්ට පියාණන්ට අප උපස්ථාන කර කර පින් කරපු කෙනෙක්. ආසරණ මිනිස්සුන්ට පුළුවන් හැටියකට උදව් උපකාර කරලා පින් කරගත්ත කෙනෙක්. මේ විදිහට සිත කය වචනින් පින රැස් කරපු කෙනෙක් අස්මා ලෝකා පරංගතං මෙලොව අත්හැරලා දාලා පරලොවට යනකොට පුඤ්ඤානි පතිගන්හන්තු පියං ඥාති වාගතං. පින කියන දේ තමයි කියනවා පිළිගන්ට පැමිණෙන්නේ හරියට ප්‍රියමනාප ඥාතියෝ ටික පෙරටෙනවා වගේ. එතකොට පින්වතුනි මේ ජීවිතයේ ඇතුලේ අපි යම් යහපත් උතුම් පින් දහම් කුසල් දහම් රැස් කරොත් අපි පිළිගන්ට පිරිසක් අපි හදා ගන්නවා. අපි පිළිගන්න දෙයක් අපි හදා ගන්නවා. හැබැයි මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපි පින් කුසල් රැස් කරේ නැත්නම් හරියට පිට රටකට ගිහිල්ලා වැරද්දක් කරලා ගුටි කාලා එනවා වගේ. කවුරුත් නැතුව යනවා. මෙහෙත් ඉදී ගහන්න පිරිසක්. මෙහෙත් ඉදී නිඳා කරන්න පිරිසක්. මෙහෙත් ඉදී අපහාස කරන්න පිරිසක්. සමහරවිට රටක වැරද්දක් කරාට පස්සේ මේ රටට එවන්නේ මේ රටේ නීතියටත් ඔහු අහසු කරලා. මෙහෙ ඇවිල්ලා මෙහෙත් හිරේ. එහෙම වෙන්නේ නැද්ද? ඕන් ඔය වගේ තමයි සිත කය වචනින් පින් කුසල් කරේ නැත්තම් ඒ කෙනාගේ ජීවිතේ මහා අභාග්‍යයකටපත් වෙනවා. අන්න ඒ නිසා අපිට පුළුවන්කමක් ලැබුණොත් එහෙම මේ කරුණු හොඳට කල්පනා කර කර මේ කරුණු මොනවද? මේ කරුණු තමයි ජීවිතේ සිටිය යුතුයම කරුණු. ජීවිතේ සිටිය යුතුයම කරුණු වන මං වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ. මං ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. මං මැරෙන කෙනෙක් මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. මං ප්‍රියමනාප යන්තාක් දෙය ඇද්ද ඒ හැමදේම මට අහිමි වෙනවා. ඒක නිතර සිහි කරලා තියෙයිද? ඊළඟට මේ ජීවිතය අත්හැරලා දාලා මං යම් දවසක යනකොට කර්මය තමයි මගේ දේ බවට පත් වෙන්නේ. කර්මය තමයි
දෑවැද්ද වෙන්නේ, උපදින ස්ථානේ බවට පත් වෙන්නේ, ඥාතියා වෙන්නේ, පිරිසරණ වෙන්නේ. මං හොඳ දෙයක් කරගත්තොත් මට හොඳ විපාක තියෙයි. මං නරක දෙයක් කරගත්තොත් මට තියෙන්නේ නරක විපාකයි කියලා මේක සිහි කරලා තිබුණොත් මේ ජීවිතය තුළ සිටිය යුතුම කරුණු 5 ඔබ මනාකොට සිහි කරොත් පිංගුතුනේ ඔබ හදාගනි. ඇත්තටම සුන්දර ජීවිතයක්. ඒ සුන්දර ජීවිතේ ඔබව මේ ජීවිතය තුලත් අතිශයින් සොඳුරුව තබාවි. ඒ වගේම ඔබේ පරලොවත් ඒකාන්ත වශයෙන් සුන්දර කරાવી. ඒ වගේම ඔබේ සසර ගමනත් ඒකාන්ත වශයෙන් සුන්දර කරાવી. මොකද පින්වතුනි ඉන්න තියෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලය ඇතුලේ තමයි මේ සුන්දරත්වය අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න අවකාශ අපිට තියෙන්නේ. නන්දිය ඒක කරගත්තා. නන්දිය ඒක කරගත්ත නිසා නන්දිය මිය පරලෝ ගියා. ඔහු හිතූ ආකාරයෙන්ම නාකි වුණා. ඔහු නුවණින් කල්පනා කරලා තිබුණු ආකාරයෙන්ම ලෙඩ වුණා. ඔහු නුවණින් කල්පනා කරලා තිබූ ආකාරයෙන්ම මේ ජීවිතේ එකතු කරලා තිබුණු ප්‍රිය මනාප සජීවී අජීවී හැමදේම අත්හරින්න සිද්ධ වුණා. ඔහු කලින් කල්පනා කරලා තිබ්බ ආකාරයෙන්ම මරණය උරුම වුණා. ඒ වගේමයි. ඔහු බොහෝ යහපත් දේ රැස් කරගත්ත නිසා ඔහු කලින් කල්පනා කරලා තිබුණු ආකාරයේ සත්‍යයක් කරමින් ඔහු සුගතිය උපන්න මේ වෙනකොට නන්දිය දේව පුත්‍රයා. ඉතින් ආන්නේ නිසා මේ කරුණ හොඳින් කල්පනා කරමින් සිටිය යුතුම කාරණා නිතර නිතර ජීවිතේ සිහි කරමින් අපි හැමදිනාට ගෞතම සාසනය තුල අපේ ජීවිතයට පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු. සක්දිවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා, සියලු බ්‍රහ්මකායික දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු, ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් චන්ද්‍රා පියසිංහ මහත්මියට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ චන්ද්‍රා පියසිංහ මහත්මියගේ නමින් මීට සති 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ එතුමියගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මියගිය පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ නමින් පවුලේ මියගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උපාලී පියසිංහ මහත්මයාගේ නමින් මීට මාස 2කට පෙර මිය පරලෝ ගිය උපාලි අමරසිංහ සහෝදරයාටත් මිය පරලෝ ගිය ආදරණීය මෑණියන්ට සහ පියාණන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ හැම දිනාට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් රැකවරණින් මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් උපාලී පියසිංහ පියාණන්ට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද ධර්ම දානයේ සිදු කළා වූ නම්බර 77න් 1 බටලන්ද හේයන්තුඩුව යන ලිපිනේ පදිංචි ඒ පින්වත් උපාලී පියසිංහ පියාණනුත් ඒ වගේම
මනෝජා ප්‍රියන්ති උභය සම්පත් කුමාර සහ සමන් උභය කුමාර කියන ඒ දූදරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා බලාපොරොත්තු වෙන ආකාරයෙන් කොරෝනා වෛරසය හේතු කොටගෙන රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාට ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදියත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තවදුරටත් සුවසේ පින් කරගන්නටත් සුවසේම ධම්මග දිනු කරගන්නටත් අවකාශ උදා වෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.